පින්වත් ඔබ හැමදෙනාටම සදහවත්නි මේ ජීවිතයේ සියල්ල සිත මූලික කොට පවතිනවා. ඒ නිසාම ගතිසිත ශ්‍රේෂ්ඨ වනවා. සිතින් උපදින කුසලය මත ජීවිතයට ඔබේ වටිනාකම් ගොඩනගා දෙන උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මය ඔබේ දෙසවන්න සනසන පින්වත් හෝරාව මේ දේශනාව පවත්වන්නට ධම්සභා මණ්ඩපයට වැඩම කොට සිටින පූජනීය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ අපි සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ස්වර්ණමාලී ප්‍රනාන්දු මහත්මිය දරුවන් වන නෙවමාල් දේවක සහ ක්‍රිෂාන්ත එවැගේම ශාමලී එවැගේම බෑනා වන වෛද්‍ය මොහාන් සහ ලේලිලා වන ගීතා වෛද්‍ය දිල්මිනී වෛද්‍ය නීලියා ඇතුළු පවුලේ පින්වතුන් අද මේ පින්කමේ දායකත්වයේ දරමින් 2021 පෙබරවාරි මාස 4 වන දින අභාව ප්‍රාප්ත වූ වෛද්‍ය නෙවිල් ආත ප්‍රනාන්දු මහත්මයාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේහි කේචි බික්කවේ ඒතරහි වා මමච්ච ඒවා අත්ත දීපා විහරිස්සන්ති අත්ත සරණා අනඤ්ඤ සරණා ධම්ම දීපා ධම්ම සරණා අනඤ්ඤ සරණා තම තග්ගේ මේතේ බික්කවේ බික්කු භවිස්සන්ති යේහි කේචි සික්ඛා කාමහති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි සියලු දෙනාම දැන් සූදානම් වෙන්නේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන්
මේ සීමිත වෙලාවේ ස්වල්ප ධර්ම කාරණා කීපයක් නමුත් තමන්ද ශ්‍රවණය කරමින් ධර්ම දානයක් ලෙස බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීම සඳහා මේ උතුම් පින්කම මුළු මහත් ලොව පුරාම ඉන්න සදහැවතුන් අරමුණු කර ගනිමින් මේ පින්වන්ත පිරිස සිද්ධ කරන්නේ 2021 වර්ෂයේහි පෙබරවාරි මාස 4 වන දින නිදන ප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු මහත්මාණන් සිහිපත් කරලා ඒ පියතුමන් සිහි කරලා එතුමන්ට පින්පෙත් අනුමෝදන් කරලීම පිණිස දායකත්වයේ දරන්නේ එතුමන්ගේ පින්වත් බිරිඳ ඒ වගේම දරු පිරිස ඇතුළු ඥාතීන්. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරන්නට මේ ලැබිච්ච අවස්ථාව මේ දීර්ඝ සංසාරේ දුර්ලභ කාරණා සමූහයක් මතින් ලැබිච්ච වෙලාවක්. දුකසේම ලැබිය යුතු දේවල් බොහෝ එකතු වීමෙන් ඒ එකතු වීම හේතුවෙන් යමක් ලැබෙනවා නම් පින්වත්නි ඒක අතිශයින්ම දුකසේ ලැබෙන දෙයක්ද නැද්ද? අතිශයින් දුකසේ ලැබෙන දෙයක් පින්වත්නි. අන්න ඒ නිසා තමයි කිව්වේ සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. ඇයි දුර්ලභ වස්තු සමූහයක් මත්තෙන් තමයි සද්ධර්මලාභය ලබන්න පුළුවන්. දැන් නිකමට හිතන්න. අද මේ ධර්මාසනයේ මම ධර්මයේ දේශනා කළා වුණත් මේ ධර්මයේ දේශනා කරන්නේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච නිසා මේ කල්පේ මේ විදිහට. ඒ පහළ වෙලත් උන්වහන්සේගේ කරුණා ශාසනය තාම පවතින නිසා. ඒ වගේම ධර්ම දේශනා කරන අයත් ලෝකේ හරි අඩුයි. දේශනාවේ තියෙනවා ධර්ම දේශනා කරන අයත් ලෝකේ අඩුයි. එහෙම බලද්දී ඔබට මගේ මුණ ගැහිමත් අනිකුත් ධර්ම දේශකයන් වහන්සේලාගේ මුණ ගැහිමත් දුර්ලභයි. මොකද අධර්මයේ කියන අය ඕන තරම් ඉන්නවා. මේ කියන්නේ ධර්මයේ දේශනා කරන අය අඩුයි. ඒ ධර්මයේ කියලා කියන්නේ සංසාරයේ අවුල ලිහා ගන්න උපකාර වන දේ. මේ කෙලෙස් ධර්ම ටික ඇවිලෙන්න කරුණු කියන්න ඕන තරම් අය ලෝකේ ඉන්නවා. හැබැයි කෙලෙස් ගින්න නිවෙන්න කරුණු කියන්න ඉන්නේ හරිම අතලොස්සයි. අන්න ඒක තමයි ධර්ම දේශනාව කියන්නේ. එතකොට මේ හැමදේම ලැබිලා ඔබ මිනිස්සෙක් වෙන්නත් ඕනනේ. ඒ මිනිස්සෙක් වෙලා මේ බණමඩුවට ආවත් පළක් තියේද? සසර කර්මයේ හේතුවෙන් උත්පත්තියෙන්ම බිහිරි වෙලා ඉපදෙලා හිටියනම් එහෙම. නෑ පින්වත්නි. ඔහුට ධර්මදේශනා කරද්දි මම මගේ කට හොලවනවා විතරක් පෙනෙයි. හැබැයි කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නෑ. බුදු බණ පදයක් කනට වැටෙන්න ඔහුට පින නෑ. බලන්න පින්වත්නි එතකොට කොච්චර දේවල් දුකසේ එකතු වෙලාද අනතුරුව බණක් අහන්න ලැබෙන්නේ. හැබැයි මේ දුර්ලභ අවස්ථාව ඉබේ පහළ වුණා නෙමෙයි. නිකන් හම්බයක් නෙවෙයි. මේක දෙවි කෙනෙක් අපිට හදලා දුන්නත් නෙමෙයි. එහෙනම් මේක කොහොමද ඇති උනේ? සංසාරේ ඔබ විසින්ම නොකා නොබී දුකසේ කරපු පින්කම් වල ප්‍රතිඵලය තමයි මේ ඔබ විඳින්නේ. මේ මොහොත ලබාගත්තේ ඔබ විසින්මයි දුකසේ කුසල් කරගෙන මේ මොහොත ලබා ගන්න ආවා. දැන් ලැබිලා තියෙනවා. එහෙනම් එදා උත්සාහය සඵලද නැද්ද? සඵලයි. හැබැයි එවන් උත්සාහයකින් මේ මොහොත ලබන්නේ සුළුපටු අරමුණක් තියාගෙන වෙන්න බෑ. එහෙනම් මේ මොහොත ලබන්නේ පින්වත්නි ලෝකේ ඉන්න මිනිස්සුන්ට නොලැබෙන බුද්ධ ශාසනයක ඉන්න ශ්‍රාවකයෙකුටම ලබා ගන්න පුළුවන් ඵලයක් බලාගෙන. එහෙමනම් එදා ඒ උත්සාහයෙන් ලැබිච්ච මේ මොහොත සඵලයි. මේ සඵල භාවය අපලයක් කරගන්න නැතුව පින්වත්නි ඊළඟට සඵල භාවයෙන් යුක්තව
මෙහි අග්‍රඵල නෙලන්න පින්වත්නි වෙහෙසන එක තමයි පින්වත්නි ඒ ලැබූ සම්පත්තිය සම්පත්තියක් ලෙස පරිහරණය කරන ශ්‍රාවකයාගේ ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඒ නිසා හොඳට මේ දේශනාවේ වචන මාත්‍රයක්වත් නොහැර පින්වත්නි ශ්‍රවණය කරන්න. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන පින්වත්නි හරි ලස්සන හරි වටින සූත්‍රයක් මාතෘකා කළා. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ පින්වත්නි සංයුත්තයක් කියන්නේ සූත්‍ර එකතුවක් කියන එක. සංයුත්ත නිකායේ පින්වත්නි සතිපට්ඨාන සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. මොකක් කියලාද? සතිපට්ඨාන සංයුත්තේ කියලා. එතකොට සතිපට්ඨානයන් පිළිබඳව සතිපට්ඨානයන් තියෙනවා කීයක්ද? 4ක්. ඒ කියන්නේ සතර සතිපට්ඨානය කියන්නේ මොනවද ඒ සතිපට්ඨානයන් 4? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඊළඟට චිත්තානුපස්සනාව, අන්තිම එක ධම්මානුපස්සනාව. එතකොට මේ සතර සතිපට්ඨානය පිළිබඳව දෙසූ දේශනාවන් තමයි පින්වත්නි සතිපට්ඨාන සංයුත්තේ තියෙන්නේ. මේ සතර සතිපට්ඨානය ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා. කුමක් නිසාද? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි මේ එකම එක මාවතයි කිව්වා. එකම එක මාවතයි. මොකටද? සත්තානං විසුද්ධියා. කෙලෙස් හෝදලා ඇරලා සත්වයන්ට පිරිසිදු වෙන්න. මේ බුදු සසුන කියන්නේ පින්වත්නි ගත හෝදන වැඩපිළිවෙලක් නෙවෙයි, හිත හෝදන වැඩපිළිවෙලක්. හැබැයි අපි හැමෝම උත්සාහවන්ත වෙන්නේ පන්සලට යන්න, විහාරයට යන්න, ඇඟ හෝදන්න විතරයි. නේ? එතකොට අපිත් කරන්නේ බාහිර දෝවනයක් නෙවෙයිද මේ ශාසනයේ ඉඳලත්? මේක දෝවනයක් නෙවෙයි කියන එක නෙවෙයි මේ කියන්නේ. ඔය දෝවනේ කරපු අය නිගණ්ඨ ශාසනෙත් හිටිය පින්වත්නි. නිගණ්ඨ ශාසනයේ ඉඳපු ශ්‍රාවකයෝ හිටියා එදා. ඔයත් අහලා තියෙනවා පින්වත්නි සමහර අය උදේ පාන්දර පින්වත්නි ගංගානම් ගඟේ ගිලිලා උඩ එනවා. ඒ කියලා හුවොත් එහෙම කියනවා පව් හොදනවා කියලා. පව් හොදන. ඒගොල්ලෝ හිතුවා මේ ගංගානම් ගඟේ වතුරට පුළුවන් අපේ පව් ටික හොදලා අරින්න කියලා. අපේ කෙලෙස් ටික හොදලා අරින්න පුළුවන් කියලා හිතුවා. අද ඊට යම් ප්‍රමාණයක පින්වත්නි ආසන්න වැඩපිළිවෙලක නැද්ද අපි? ඇත්ත තේරුම් ගන්න එපා පින්වත්නි. නේ? මේ බොරුව එක යන ගමන හරි පහසුයි. හැබැයි විපාක දරුණුයි. අපිට හැමදාම මේ සරල මේ බොහොම පහසු. මොකද මිනිස්සුන්ට කවදාත් ඇඟ හොදන එක ලේසි හිත හොදන එකට වඩා. එහෙනම් මිනිස්සු හිතාගත්තා ඇඟ හොදගෙන පන්සල් ගියපම හොඳයි. ඇඟ හොදගෙන විහාරයට යන එක තමයි වැදගත් කියලා. හැබැයි අපි බුදු කෙනෙක් අභිමුවට යන්න ඕන ඇඟ හොදගෙන නෙවෙයි. අපි බුදු කෙනෙක් අභිමුවට යන්න ඕන පින්වත්නි හිත හොදගෙන ඉවරයක් කරගන්න. කොච්චර මම මේ කියන්නේ පන්සල් යද්දි නාන්න එපා, මූණ හොදන්න එපා, ඇඟ හොදන්න එපා කියන එක නෙවෙයි. ඒ ටිකත් වැදගත්. මොකද අනික් මිනිස්සුත් වඳින්න එපායි. නේ? ඒ ටිකත් වැදගත්. හැබැයි මතක තියාගන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යනකොට පින්වත්නි හිත කෙලෙසිලා නම්, හිත අපවිත්‍ර නම් ලැජ්ජ වෙන්න ඕනේ ඒ කාරණේට පින්වත්නි. ලැජ්ජ වෙන්න ඕනේ ඒකට. අපි මල් දෝවණේ කරනවා බුදුහාමුදුරන්ට පුදන්න. මල් දෝවණේ කරලා මල් ආසනේ තියන අපි ඇයි උන්වහන්සේ ළඟ දන ගහන්නේ නැත්තේ හිත දෝවණේ කරගෙන? ඇඟ හොදගෙන යන මිනිස්සු මල් ආසනයේ පරවෙච්ච මල් ටික දැක්කත් පින්වත්නි කුපිත වෙනවනේ.
ඒතකොට හිත කෙලෙසිලා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ ලෝකේ බුදුවරු පහළ වුණේ බාහිර හොදන්න නෙමෙයි. ඒක බුදුවරු නැතත් කරගන්න පුළුවන්. ඇඟක් හොදගන්න බුද්ධ ශාසනයක් ඕනේ නැහැනේ. මූණ හොදගන්න බුද්ධ ශාසනයක් ඕනද? බුද්ධ ශාසනයක් ඕනේ නැහැ. හැබැයි මේ කෙලෙස් ටික හොදලා අරින්න නම් පුළුවන් වෙන්නේ කොතෙන්ද? සම්බුද්ධ ශාසනයක විතරයි. ඒක කරනවද කියලා අපි අපෙන් අහලා බලමු. නේද පින්වත්නි? හැම වෙලාවකදීම අපි දෙසට යොමු වෙවි පින්වත්නි මේ දොස් රැහැලා අයින් කරගන්න ඕනද නැද්ද? ඔය දක්ෂ වඩුවෝ ඉන්නවනේ. ඔය දක්ෂ වඩුව පින්වත්නි ආවට ගියාට ලීබඩු හදන්නේ. ඒ දක්ෂ වඩුව මොකද කරන්නේ? මොන්න තරම් දක්ෂයෙක් වුණත්, මොන්න තරම් අත්දැකීම් තියෙන කෙනෙක් වුණත් සමහර වෙලාවකදී වඩු කර්මාන්තයේම අවුරුදු 20 30 35 එච්චර කල් අත්දැකීම් බහුල වුණත් ඒ මිනිස්සයා නිකන් ආවට ගියාට ලීබඩු හදන්නේ. මම ඉතින් ගෑවුවොත් ගෑවා තමයි, මම ඉතින් හැදුවොත් හැදුවා තමයි කියලා එහෙම අදි මානයක අදි තක්සේරුවක තමන් ගැන දක්ෂ වඩුව නැහැ. එතකොට එයා මොකද කරන්න වෙනත් යතු ගානවා ලීය. යතු ගාලා අවුරුදු 30 40 ලී යතු ගාලා තියෙනවා. අවුරුදු 30 40 ලී යතු ගාලා තිබුණත් පින්වත්නි ලීය යතු ගාලා මොකද කරන්නේ මේ වඩුව පින්වත්නි අර ලීය අරගෙන ඇහැකොණින් බලනවා. ඒ බලනකොට පේනවා අවුරුදු 30ක් යතු ගෑවත් එක තැනක පුංචි ඇදයක් තියෙනවා කියලා. එතකොට මොකද කරන්නේ? දෙපාරක් හිතන්නේ නැහැ පින්වත්නි. ආපහු ලීය තියලා එතනම යතු ගන්නවා. ඒ කරලා දැන් නම් හරි කියනවද? නෑ පින්වත්නි. ආයෙත් මොකද කරන්නේ? ආයෙත් ඇහැකුණින් බලනවා. ඉච්චර පළපුරුදු මටත් යතු ගන්න බැරි වෙච්ච තැන් තියෙන්න පුළුවන්. එහෙම බලලා ආයෙත් සියුම් හරි දොසක් තියෙනවා නම් මොකද කරන්නේ ආපහු? ආයෙත් එතන යතු ගන්නවා. යතු ගාලා ඉවරලා තමයි පින්නත්නි මේ මනාව වඩු වැඩේ සඳහා ලී හදාගන්නේ. දැන් අපිටත් තියෙනවා අපි යතු ගා ගන්න. නේ? තමන් දෙසම ධර්මයේ තුලින් බලමින් තමන්ගේ දොස් යතු ගන්න ඕනද නැද්ද? තමන්ගේ දොස් යතු ගාලා දාන්න ඕන පින්නත්නි. ඒ නිසා මොකද මේක ලෝකෙට පේන විදිහ වැදගත් නෑ. දැන් සාමාන්‍යයෙන් වඩු වැඩ කරන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඉතින් හරිනේ මේකයි මොනවද යතු ගන්න කියලා. නෑ වඩුව තමයි දන්නේ පින්නත්නි තමන් යතු ගාපු එකේ තියෙන දොස කොතනද කියලා. ඒ වගේ සමහර වෙලාවකදී අපි හරියටම හරි අපි තමයි හොඳම මිනිස්සු කියලා බාහිර අය කියයි. හැබැයි අපි දන්නවනේ දොස කොතනද කියලා. ඒක අපි රැහැ ගන්න ඕනද නැද්ද? ඒක අපි රැහැ ගන්න ඕනේ. ඒ වගේ පින්වත්නි මේ හැම දේශනාවකින්ම අපි දිහා බලන්න ඕන. එතකොට අපි කරන්නේ බොහෝ තැන්වල බාහිර සෝදලා පිරිසිදු වෙන ක්‍රමයක්. බුද්ධ ශාසනයක අපිට පිළිවෙත කියලා දෙන්නේ බාහිර හෝදන වැඩපිළිවෙලක් නෙවෙයි. අපිට බුදුවරු කියලා දෙන්නේ පින්වත්නි අභ්‍යන්තරයේ හෝදන වැඩපිළිවෙලක්. මොකද හොඳට නාලා කියලා දවසට දෙතුන් වතාව මේ කියන්නේ නැවත කියනවා බාහිර අලංකරණේ බාහිර පිරිසුදුකම එපා කියන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඒක හරිය අගය කළා. හැබැයි පිරිසිදු ගතකින් පිළුණු වෙච්ච හිතක් පරිහරණය කරන්න එපා කියලා මේ කියන්නේ. නේ? රත්තරන් භාජනයක මොකරද නිකන් පින්නත් නේ නරක වෙච්ච කෑම දාන්නේ. නේ? එහෙනම් රත්තරන් භාජනයක නම් දාන්න ඕන හොඳම කෑමක්ද නැද්ද? හොඳම ආහාරයක්. ඒ වගේ පින්වත්නි අපේ බාහිර අලංකරණයත් එක්ක පින්වත්නි හිතේ කෙලෙස් ටිකක් දුරු වෙලා පිරිසිදු වීමක් තියෙනවා නම් අන්න එතන පාරිශුද්ධයි. බුද්ධ ශාසනයක බුදුවරු අපිට මඟ කිව්වේ ඒකට. එතකොට දැන් බලන්න පින්වත්නි මේ සතර සතිපට්ඨාන කියන්නේ සත්වයන්ට පිරිසිදු වෙන්න තියෙන එකම මඟ. ශෝක පරිද්දේවානං සමතික්කමාය මේ ශෝක පරිදේව ආදිය නැති කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය දුක් දොම්නස් ආදිය ඉක්මවන්න. ඥායස අධිගමාය චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපකාර වන ඥානය ඇති කරගන්න. නිබ්බානස්ස සච්චි කිරියාය නිර්වාණය සාක්ෂාත් කරගන්න එකම මාවතයි මොකද්ද?
සතර සතිපට්ඨානේ. එතකොට බලන්නකො සතර සතිපට්ඨානේ මොන තරම්නම් පින්වත්නි සැබවින්ම බුදු සසුන පිහිට කරගන්න ශ්‍රාවකයෙකුට වටිනවද කියලා. ඒකමයි නිවන් මඟ. ඒකමයි මේ කෙලෙස් හොදන්න තියෙන මඟ පින්වත්නි. එතකොට මේ සතිපට්ඨාන සංයුත්තේ පින්වත්නි තියෙනවා සූත්‍ර දේශනාවක්. සූත්‍රයේ නම උක්ඛචේලා කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? උක්ඛචේලා කියන සූත්‍රය. පින්වත්නි වැදෑ රට කියලා කියන්නේ වජ්ජි ජනපදයට. ඔය වජ්ජි ජනපදයේ පින්වත්නි උක්ඛචේලා කියලා ගංගාවක් තිබ්බා. ඔන්න ඔය ගංගාවේ ඉවුරේ තමයි ඒ කාලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන හිටියේ. මේ කාලයේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක වෙච්ච පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් පිරිනිවන් පාල වැඩි දවසක් නැහැ. වැඩි දවසක් නැහැ. උන්වහන්සේලා පිරිනිවන් පාලා නොබෝ දවසකින්ම තමයි පින්වත්නි මේ උක්ඛචේලා ගංගා ඉවුරේ බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් පිරිවරාගෙන හිටියේ. දැන් මේ කවුරුත් දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මහ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මොන විදිහේ ගුණ සම්පන්න උත්තමයන් වහන්සේලා දෙනමත්ද කියලා. බුදුරජාණන් වහන්සේ නොඑක් විටදී දේශනා කළා මහණෙනි බජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. අපිට අවවාද කළා මහණෙනි භජනය කරන්න කිව්වා. කවුද? සාරිපුත්ත මොග්ගල්ලානේ සරියුත් මුගලන් දෙනම. සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ සේවනය කරන්න කිව්වා සරියුත් මුගලන් දෙනම. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට හැම දේම දේශනා කරලා තියෙන්නේ පින්වත්නි ප්‍රයෝජන ගන්නවා නම් ගන්න ශ්‍රාවකයෙකුට. නිවන සඳහා උපකාර වන නිවන සඳහාම පවතින පරම ගම්බීර වූ ධර්මය අපිට දේශනා කළා වගේම අපි ඇසුරු කරන්න ඕනේ කවුද? අපි කවුරු වගේද වෙන්න ඕන? මේ අපි හැමෝටම දේශනා කළා හාමුදුරුවන්ටත් භික්ෂුණීන්ටත් උපාසකයන්ටත් උපාසිකාවන්ටත් කවුද ඇසුරු කරන්න ඕනේ කියලා කිව්වා. කවුරු වගේද වෙන්න ඕනේ කියලා කිව්වා. දුරු කළ යුත්ත කිව්වා. වැඩිය යුත්ත කිව්වා. අර්බුදයක් එනකොට ඉතින්දි කුමන ධර්මයක්ද මෙනෙහි කළ යුතු කියලා කිව්වා. එය දුරු කරන්න නම් දුරු කිරීම සඳහා වැඩිය යුත්ත කිව්වා අපිට. යටත් පිරිසින් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට කන හැටි කිව්වා. කන බොන හැටිත් කියලා දුන්නානේ. වෙන කොහෙද මෙහෙම පෝසත් දහමක් තියෙන්නේ? කන හැටි බොන හැටි කියපු, අඳින පළඳින හැටි කියපු නේ, ගමට පිවිසෙනකොට පිවිසෙන හැටි කියපු, ඊළඟට ගෙයක් ආරාමයක් නඩත්තු කරන හැටි කියපු, යටත් පිරිසෙන් මකුළු දැල් ටික උඩ ඉඳන් පහළටද පහළ ඉඳන් උඩටද කඩන්නේ කියලා කියපු විතරකුත් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ වැසි කැසිකිලි කරන විදිහ පවා කිව්වනේ. එච්චර ධර්මයක පින්නත් අපි මොනවද දන්නේ නේ? අපි එච්චර ධර්මයක අපි මොනවද දන්නේ? සමහරලාට අපි බුදුන් සරණ කියලා අවුරුදු 30යි 40යි 50යි 60යි 70යි. හැබැයි ඇමරිකාව ගැන දන්නවා, බුදුහාර ගැන දන්නේ නැහැ. බලන්නකො නැද්ද කියලා. අපි ලෝකේ හැමතැනම සිද්ධ වෙන දේවල් දන්නවා. හැබැයි අපි සරණ ගිය බුදුහාමුදුරුවෝ අපිට ගැලවෙන්න කියපු ටික අපි දන්නේ නැහැ. කොච්චර අපි අසමත්ද යතින්. නේද පින්වත්නි? ආපහු වාරයක් පින්වත්නි අපි සරණ ගිය අපි ශාස්ත්‍රඥ වහන්සේ ගැන දැන් හොයන්න ඕන. අඩුම තරමේ මැරෙනකොට තිසරණේවත් පිරිසිදු කරගන්න.
ආපහු වාරයක් අපි දැන් හොයන්න ඕන පින්වත්නි උන්වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට කිව්ව බණ කොහොම එකක්ද කියලා. ආපහු අපි හොයන්න ඕන මැරෙන්න කලින් ඒ ධර්මයේ අනුව ගුණපිළිවෙත් පුරපු සංඝරත්නය කොහොමද කියලා ආයෙ දැන් හොයන්න ඕන. මැරෙනකොට තිසරණය හරි පරිශුද්ධ වෙන්න. නේ ඒ නිසා පින්වත්නි මේ ධර්මය පින්වත්නි දුප්පත් ශාසනයක් නෙවෙයි මේක. මේක බොහෝම ධනවත් ශාසනයක්. කාරණා වශයෙන්. එහෙම ධර්මයක පින්වත්නි අප්‍රමාදී වීමමයි සුදුසු. එහෙම ධර්මයක. එතකොට දැන් සරියුත් මුගලන් දෙනම ඇසුරු කරන්න කියලා අපිට බුදුහාඳුරව වාද කළා. මහණෙනි සරියුත් මුගලන් දෙනම ඔබ වහන්සේලට වැදූ අම්මා හා සමානයි හැදූ පියා හා සමානයි කිව්වා. එහෙම වර්ණනාවක් බුදුරජාණන් වහන්සේ කරන්න උන්වහන්සේලා දෙනම මේ ශාසනය කොහොම ගුණ සම්පන්න වෙන්නේ නැද්ද? ඔබ වහන්සේලාට වැදූ අම්මා වගේ හැදූ තාත්තා වගේ කිව්වා. කවුද? සරියුත් මුගලන් දෙනම. පින්වත්නි මේ සරියුත් මුගලන් දෙනම මේ තරම් ගුණ දරාගෙන ඉඳලා පිරිනිවන් පෑවා. ඒ පිරිනිවන් පාලා නොබෝ දවසකින් තමයි පින්වත්නි මේ උක්කචේලා කියන ගංගාවේ ඉවුරේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි භික්ෂු සංඝයා සමග. සියලු දෙනා වහන්සේලාම හරිම නිහඬයි. හරිම නිහඬයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ නිහඬ බව බිඳලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සරියුත් මුගලන් දෙනම පිරිනිවන් පාපු මගේ ශාසනයේ මේ මුළු මහත් පිරිසම හිස් වෙලා වගේ මට දැනෙනවා කිව්වා. බලන්න මේ ප්‍රකාශය වෙන කවුරුත් නෙවෙයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. සරියුත් මුගලන් දෙනම පිරිනිවන් පාපු මේ ශාසනයේ මට මුළු මහත් පිරිසම හිස් වෙලා වගේ දැනෙනවා කිව්වා. මහණෙනි බොහෝ දීර්ඝ කාලයක් අතුපතර විහිදිලා තියෙන මහා දැවැන්ත වෘක්ෂයක මහ අතු දෙක කඩාගෙන වැටුණා වගේ කිව්වා. මහා අතු දෙක කඩන් වැටුණා වගේ කිව්වා. මහණෙනි ශ්‍රාවකයන්ගේ අසිරියක් තියෙනවා කිව්වා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නම් ඒ ශ්‍රාවකයන්ගේ අසිරියක් තියෙනවා. මොකද්ද? ඒ සැබෑ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ හා සමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම්සේ ලෝකෙට අනුකම්පා කරනවද බුදුහාමුදුරන්ගේ සැබෑ ශ්‍රාවකයොත් පින්වත්නි ලෝකෙට ඒ වගේම අනුකම්පා කරනවා. ලෝකයා සංසාරයෙන් ගලවන්න යම්සේ අනුකම්පාවෙන් වැඩ කරනවද කළ යුත්තේ කරනවද බුදුහාමුදුරන්ගේ සැබෑ ශ්‍රාවකයොත් පින්වත්නි අන්න ඒ වගේ පින්වත්නි අනුකම්පාවෙන් කටයුතු කරනවා කිව්වා. ලෝකයා සසරින් ගලවන්න. ලෝකයා දුකෙන් මුදන්න. එහෙම මහන්සි වෙනවා කිව්වා. එහෙම කැප වෙනවා කිව්වා. මහණෙනි අතීතයේ ලෝකේ යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද? ඒ පහළ වෙච්ච සියලුම බුදුවරයන් වහන්සේලාටත් සරියුත් මුගලන් දෙනම වගේ මග සව් දෙනමක් හිටියයි කිව්වා. බලන්නකෝ. මහණෙනි අනාගතයේ ලෝකේ යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවද? ඒ අනාගතයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් සරියුත් මුගලන් දෙනම වගේම දෙනමක් පහළ වෙනවයි කිව්වා. එහෙම පහළ වෙනවා. මහණෙනි මේ සැබෑ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගේ අවවාදය ඒ විදිහටම ගරු කරනවායි කිව්වා. අවවාදය අනුශාසනාව නෙවෙයි. මොකක්ද අවවාදයේ අනුශාසනාවේ වෙනස? යම් කිසි දෙයක් එකවාරයක් කියන්න වුණොත් ඒක අවවාදයක්. හැබැයි ඒකම ආපහු කියන්න වුණොත් ඒක අනුශාසනාවක්. සැබෑම හික්මෙන ශ්‍රාවකයාට අනුශාසනාව ඕන කරන්නේ නැහැ. ඕන කරන්නේ මොකද්ද? අවවාදේ විතරයි. ඒ කියන්නේ එකවරයි කියන්න තියෙන්නේ.
සැබවින්ම හික්මෙන ශ්‍රාවකයෙක් නම් ඒ එක වරින්ම එතන ඉඳලා ඒ ධර්මය කරු කරගෙන කටයුතු කරනවද නැද්ද? කටයුතු කරනවා. එතකොට සැබෑ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ කියනවා අවවාද මාත්‍රයෙන් පින්වත්නි ධර්මයේ කරු කරගෙන වාසය කරනවා කිව්වා. ඒක තථාගත ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයක් කිව්වා. ඊළඟට බුදුහාමුදුරුවෝ අදහලා මහණෙනි තථාගතයන් වහන්සේලාගේ ආශ්චර්යයක් තියෙනවා කිව්වා. මොකද්ද? ඒ තරම් ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් පිරිනිවන් පාලවත් තථාගතයන් වහන්සේට ශෝකයක් නැහැ කිව්වා. දැන් ඔබේ පියතුමා මිය ගිහින් මේ බණ කියන වෙලාව හිතන්න. ඒ ශෝකයක් නැත්තේ ඔහු කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් නැතුව නිසා නෙමෙයි. ධර්මයේ දැනගන්නකොට ධර්මය දන්න කෙනාට තේරෙනවා හඬන එක පළක් නැහැ. ඇයි? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් හේතු ප්‍රත්‍ය වෙන්වීමෙන් නැති වෙනවා කියන එක ස්වභාවය. තව අවුරුදු 100ක් මෙතුමා ජීවත් වුණත් ඒ 100 ඇවෑමෙන් හෝ මැරෙනවා කියන එක ධර්මතාවයේද නැද්ද? ධර්මතාවය. එතුමා ඉදිද්දී ඔබට මැරුණොත් ඔබ මැරුණොත් එදාට ඔබට දුකක් නැද්ද? හැපිනත් හිතන්න බලන්න. එතුමා ඉදිද්දී ඔබට මැරෙන්න වුණොත් ඔහු දාලා ඔහු අත්තරිද්දී එතන දුකක් නැද්ද? තියෙනවා. දැන් ඔබ ඉදිද්දී එතුමාගේ මරණය සිද්ධ වෙනවා. දුකක් නැද්ද? තියෙනවා. ওই දෙක ඇර ඔබට මොකද්ද කරන්න පුළුවන්? ඔය දෙක ඇර වෙනත් ක්‍රමයක් තියනවද අපිට ওই තැන ඉක්මවන්න? තියනවද පින්නත්? නෑ. එහෙනම් මතක තියාගන්න. ওই දෙක විතරයි උනොත් වෙන්න තියෙන්නේ. ඔය කොයික වුණත් එතන තියෙන දුකක්ද නැද්ද? එතන තියෙන දුකක්. ඒක නිසා තමයි කිව්වේ පින්වත්නි මොකද්ද? සියලු සැප දුක කෙලවර කරගෙන පවතිනවා කියලා. සියලු සැපයන් දුක කෙලවර කරගෙනයි පවතින්නේ. නිවන් සුවය ඇර. ඇයි? නිවන් සුවය හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් නෙවෙයි. ධර්මයේ දැනගන්නකොට පින්නත් ධර්මයේ පරිණත භාවයට එනකොට අපිට තේරෙනවා මේ ලෝකේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් ඒ හේතු ප්‍රත්‍ය වෙන්වීමෙන් බිඳිලා නැති වෙලා විනාශ වෙලා යනවා කියන එක ධර්මතාවයක් කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අපිට අවවාදයක් කළා. මොකක්ද අවවාදේ? මහණෙනි යේහි කේචි භික්කවේ ඒතරහිවා මමච්චයේවා. මහණෙනි යමෙක් ඒතරහිවා මේ මම ඉන්න දැන් වේවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ වේවා. මම අච්චයේවා බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් හරි. ඒ කියන්නේ බුදුහාඳුරු පිරිනිවන් පාලා බුදුරජාණන් වහන්සේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැති වුණත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් බුදුරජාණන් වහන්සේ වැඩ නොහිටියත් හැබැයි වැදගත් දෙයක් කියනවා. අත්ත සරණා තමන්ගේ සරණ තමන් කරගෙන ඉන්නවා. ඔන්න පින්වත්නි සරණ පිහිට කුමක්ද? හොඳට තේරුම් ගන්න. අත්ත සරණ අත්ත දීපා භික්කවේ විහෙරති. තමන්ගේ දීපය තමන්ගේ පිහිට තමන් කරගෙන වාසය කරනවා නම් තමන්ගේ සරණ තමන් කරගෙන වාසය කරනවා නම් වෙනත් සරණක් සරණ කරගන්නේ නැත්තම් ධම්ම දීපා ධම්ම සරණ ධර්මයේ පිහිට කරගන්නවා නම් ධර්මයේ සරණ කරගන්නවා නම් වෙන දෙයක් සරණ කරගන්නේ නැත්තම් තමතග්ගේ මේතේ භික්කවේ භික්ඛු භවිස්සanti යේහි කේචි සික්ඛාකාමා ඒ හික්මීමට කැමති ඒ භික්ෂූන්ම මේ ශාසනය අග්‍රයි කිව්වා. එහෙනම් සම්බුද්ධ ශාසනයකදී අග්‍ර ශ්‍රාවකයෙක් වෙන්නේ උසස් ශ්‍රාවකයෙක් වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙන් පැසසුම් ලබන ශ්‍රාවකයෙක් වෙන්නේ ඔබ වුණත් මම වුණත් අනුන් මත හඬන පමණින් නෙවෙයි තමන්ගේ පිහිට තමන් හදාගන්න එකෙන්.
හොඳට මේවා තේරුම් ගන්න පින්වත්නි. ඇයි අපි බුද්ධ ශාසනයක් අතහැරගන්නේ? නේ. අපි මේ දීර්ඝ සංසාරේ බුද්ධාන්තර ගණන් එන්න ඇතිනේ බුදුවරු දැක දැක ඒත් මේක මගහැරි ඇරි. දැන් තේරුම් ගන්න එහෙනම්. මේ ලැබිච්ච වෙලාවේ තේරුම් ගන්න. දැන් හොඳට බලන්න පින්වත්නි බුදුහාඳුරෝ දේශනා කරන්නේ මහණෙනි මම ඉන්න කාලේ වේවා මම නැති කාලේ වේවා යමෙක් තමන් සරණ කරගන්න ඕන. දැන් අද අපි හිතන් ඉන්නේ අද අපි කියන කාරණයක් තමයි අනේ ඉතින් අදත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් එහෙමනම් අපිත් ගොඩ යනවා කියලා. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මම ඇතත් මම නැතත් යමෙක් ධර්මයේ පිහිට කරගන්නවා නම් යමෙක් ධර්මයේ සරණ කරගන්නවා නම් වෙන කෙනෙක් සරණ කරගන්න නැත්තම් ඒ ධර්මයේ තුලින් තමන්ගේ පිහිට කරගන්නවා නම් තමන්ගේ සරණ කරගන්නවා නම් අන්නේ ඒ භික්ෂුව තමයි අන්නේ ශ්‍රාවකයා තමයි අග්‍ර කියනවා. එතකොට බුදුන් දැක්කත් නිවන් නොදකපු අය දා හිටියනේ. කොච්චර හිටියද? දේවදත්ත හාමුදුරුවෝ බුදුන් දැක්කේ නැද්ද? බුදුන් දැක්කා. හැබැයි දැන් කොහෙද? අවීචී. අජාසත් රජුරෝ බුදුන් දැක්කේ නැද්ද? බුදුන් දැක්කා. දැන් කොහෙද? නිරයේ. සුප්‍රබුද්ධ රජුරෝ බුදුන් දැක්කේ නැද්ද? බුදුන් දැක්කා. දැන් කොහෙද? නිරයේ. චින්චාමානවිකාව බුදුන් දැක්කේ නැද්ද? දැක්කා. දැන් කොහෙද? නිරයේ. ඒ නිසා බුදුන් දැක්කා කියන හැමෝම නිවන් දැකලා නැහැ. පින්වත්නි මේ ගමන ඉවර කරගත්තා නම් ඉවර කරගත්තේ ධර්මයේ තුලින් බුදුන් දැක්කය. හැබැයි ඒ දකින්න ඕන ධර්මයේ අදටත් තියෙනවද නැද්ද? අදටත් තියෙනවා. හැබැයි අපි කියනවා අනේ බුදුහාමුදුරුවෝ හිටියනම් අපි නිවන් දකින්නවා කියලා. ඒ කියන්නේ මං දැන් වීරිය කරන්න සූදානම් නැහැ කියන එකනේ. මෙතන තියෙන්නේ බුදුහාමුදුරුවෝ නැති අඩුවක් නෙවෙයි. අපිට තාම මේ කාම ලෝකේ කාලමදිකමක්. වෙන කාරණයක් නැහැ පින්වත්නි. තාම මේ හිත හදාගන්න උන මේ කාම ලෝකේ තව කකා යන්න එහාට. പ്രേත ලෝක පුරවල මදි ඇති. නිරේ පුරවල මදි ඇති. නිරේට പ്രേත ලෝකෙට පින්වත්නි තිරිසන් ලෝකෙට වැටෙන එක අමාරු නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා දේශනාවේ මහණෙනි නිරයේ බැඳෙන එක සහ තිරිසන් ලෝකේ බැඳෙන එක තරම් නිවනට අනර්ථයේ පිණිස පවතින බන්ධනයක් මම බුදු වැසින් දකින්නේ නැහැ කියනවා. නිරයේ වැටෙන වැටිල්ලයි තිරිසන් ලෝකෙට වැටෙන වැටිල්ලයි තරම් නිවනට බාධක වන නිවන වහන පින්වත්නි නිවනට අනතුරුදායක වන වෙන බැඳීමක් මම බුදු වැසින් දකින්නේ නැහැ කියනවා පින්වත්නි. බුදු වැසින් දකින්නේ නැහැ කියනවා. හැබැයි ඒ බන්ධනයට වැටෙන කමාරුද? අමාරු නෑ පින්වත්නි. අමාරු නෑ. පින්වත්නි තවත් සූත්‍රයක් තියෙනවා හරි ලස්සන. චුන්ද සූත්‍රය කියලා. සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ දවසේම පින්වත්නි උන්වහන්සේ නාලක කියන ගමේ තමයි පිරිනිවන් පෑවේ. උන්වහන්සේගේ මෑණියන් ඉඳපු ගෙදර. මොකද සරියුත් මහරහතන් වහන්සේගේ පවුලේ දූවරු 3 දෙනයි පුතු 4 දෙනයි. මේ 7 දෙනාම පැවිදි වෙලා රහත් වුණා. පුතු 4යි දුවලා 3 දෙනයි. 7 දෙනාම පින්වත්නි රහත් වුණා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා. හැබැයි ඒ එක පුතෙක් අග්‍ර ශ්‍රාවක වුණා. ඒත් පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොටත් පින්නතුනේ අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. පේනවද පින්වත්නි? එතකොට තේරුම් ගන්න මිත්‍යා දෘෂ්ටියේ බලවන්තකම. පුතා රහත් උනත් අම්මා වැටුනොත් මිත්‍යා දෘෂ්ටියට ගැලවෙන එක ලේසිද? ගැලවෙන එක ලේසි නෑ. දැන් සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට ළඟ හිටියේ උන්වහන්සේගේම සහෝදරයා චුන්ද හාමුදුරුවෝ. චුන්ද හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පින්නතුනේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ටික අරගෙන ආව ආනන්ද හාමුදුරුවෝ හමු වෙන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේෙම සවැත් නුවර ජේතවනාරාමේ. චුන්ද හාමුදුරුවෝ එයිලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා නේ ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ
අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා මේ තියෙන උන්වහන්සේගේ පාත්‍ර සිවුරු. උන්වහන්සේගේ පාත්‍ර සිවුරු. කියලා පාත්‍ර සිවුරු ටික ආනන්ද හාමුදුරුවන්ට දුන්නා. දෙනකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා නේ හිමද චුන්දය එසේනම් මෙවත්නි අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න හොඳ අවස්ථාවක් මේක. චුන්ද හාමුදුරුවොත් එක්ක ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ අඥානෙක් නෙවෙයි. බහුශ්‍රුත භික්ෂූන් අතර අග්‍රයි. ආනන්ද හාමුදුරුවෝ චුන්ද හාමුදුරුවොත් එක්කම තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර පාත්‍ර සිවුරු පෙන්නලා කිව්වා ස්වාමීනි ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ස්වාමීනි උන්වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචිය කනට වැටෙනකොටම ස්වාමීනි මට මගේ මුළු ඇඟම ගල් ගැහුණා වගේ කිව්වා. කවුද කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අති සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා අහන්න ලැබුණම මට මගේ මුළු ශරීරෙම ගල් ගැහුණා වගේ කිව්වා. මේක ශරීරේ තද උණයි කිව්වා. ස්වාමීනි මට දිසා අනුදිසා ටිකවත් මතක නැති උණයි කිව්වා. අපි අපේ කියමනට කියන්නේ මට උන් හිටි තැන් අමතක වුණා කියලා. නේ. උතුර මෙහෙය දකුණ මෙහෙය කියන එකවත් හොයාගන්න බැරි වෙන්න කම්පා වුණා කියන. ඒකයි කිව්වේ දිසා අනුදිසා ටික පවා ස්වාමීනි මට අමතක වුණා. ස්වාමීනි මට සතර සතිපට්ඨානෙවත් වැටහෙන්නේ නැතුව ගියයි කිව්වා. දැන් මෙච්චර මේ ධර්මයේ පුරුදු කරපු ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. මට මගේ සතර සතිපට්ඨානෙවත් ස්වාමීනි මට සිහියට නැගෙන්නේ නැතුව ගියයි කිව්වා. ඒ තරම් සංවේගයක් දැනුණයි කිව්වා. දැන් බැලූ බැල්මට බොහෝම හොඳ අවස්ථාවක් කියලා තමයි හිතෙන්නේ. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවා ආනන්ද ඔච්චර හරියක් ඔබ වහන්සේට වෙන්න ඇයි සරියුත් හාමුදුරුවෝ ඔබ වහන්සේගේ සිල් ටික අරගෙනද පිරිනිවන් පෑවේ කියලා ඇහුවා. බලන්නකො බුදුරජාණන් වහන්සේ ආපු දේ. දැන් අද අපිට මේක දේශනාවක් හැටියට අහන්න ලැබෙනකොට මේ කාරණේ තේරුණා නම් අපිට වෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට වෙච්ච වැඩේටත් එහා පැත්තේ ගියේ කන්නේ. නේද වෙනත්. ඔබට අත්දැකීම ඇතිනේ. නේ. පහුගිය කල අත්දැකීම් වල ප්‍රතිඵලනේ මේ දේශනාව. එතකොට බලන්න අපි ඇඬුවේ අපිට රැකවරණයට තිබිච්ච සියලු දේවල්ම මෙතුමා අරන් ගියා වගේ කියලා අඬන්න ඇතිනේ සමහර විට. නේ. ඔබ කරගත්තු කුසල් ටික පවා මෙතුමා අරගෙන මිය යන්න ඇති කියලා සමහරලාට ඔබ දුක් වෙන්න ඇතිනේ. එහෙම දුකක් දැනෙන්නේ නැති සමහර විට. හැබැයි බුදුහාඳුර ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්ද ඇයි ඔච්චර හරියක් ඔබ වහන්සේට වෙන්න ඔබ වහන්සේගේ සිල් ටික උන්වහන්සේ අරන්ද පිරිනිවන් පෑවේ කියලා ඇහුවා. නෑ ස්වාමීනි මගේ සිල් ටික අරන් උන්වහන්සේ අපවත් උනේ නැහැ කිව්වා. එහෙනම් ඔබ වහන්සේගේ සමාධිය හිතේ එකඟකම උන්වහන්සේ අරන් ගියාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි එහෙමත් නැහැ කිව්වා. එහෙනම් ආනන්ද ඔච්චර හරියක් වෙන්න ඔබ වහන්සේගේ ප්‍රඥාව සාරිපුත්තයන් වහන්සේ අරන්ද පිරිනිවන් පෑවේ කියලා ඇහුවා. නෑ ස්වාමීනි එහෙමත් නැහැ කිව්වා. එහෙනම් ඔබ වහන්සේගේ විමුක්තිය අරන්ද පිරිනිවන් පෑවේ. විමුක්ති ඥාන දර්ශනය අරන්ද පිරිනිවන් පෑවේ කියලා ඇහුවා. ඔච්චර හරියක් වෙන්න. මේ දිසා අනුදිසත් මතක නැති වෙන්න. ශරීරේ ගල් ගැහුණා වගේ වෙන්න. අපේ සිහිනුවන නැති වෙන්න. ඒ කියන්නේ කවුරු මලත් පින්වත්නි ඉන්න කෙනෙක්ගේ සිහිනුවන නැති වෙනවා නම් ඔහු අදක්ෂයෙක්. නේ. කෙනෙක් මලත් පින්වත්නි ඉන්න කෙනාගේ සිහිනුවන නැති වෙනවා නම් ඔහු අදක්ෂයෙක්ද නැද්ද? ඔහු අදක්ෂයෙක්. ඒ කියන්නේ ඔහු ධර්මයෙන් සන්නද්ධ නැහැ. ඔහු ධර්මයෙන් මොහු කුරා ගිහින් නැහැ. ඔහු ධර්මයෙන් ජීවිතේ දිහා බලලා නැහැ. ඒකයි සසරේක සිදුවීමකින් අනිත් පැත්තට පෙරලිලා ගියේ. තව නිතර පින්කම් කරපු අය නම් තව පින්කම කෙරෙහිත් ගැටෙනවා පින්වත්නි. අනේ පින් කරලා වැඩකුත් නැහැ. ඔච්චර පින් කරලත් අපිට මෙහෙම වුණානේ. බලන්න පින්වත්නි සසරේ වර්ධින හැටි. ඊට පස්සේ ඒ සරණ ගිහිල්ලා ඉන්න බුදුහාමුදුරුවෝ නම් ඒ සරණත් අතාරිනවා. වෙන්නේ නැද්ද පින්වත්නි? මේ හිත අනිත් පැත්තට පෙරලෙනවා පින්වත්නි. මොකද්ද කාරණය?
දන්නේ පින්වත්නි ලෝකේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් හේතු ප්‍රත්‍යයෙන් විනාශ වෙනකොට නැති වෙලා යනවා කියලා. ඒ ඇත්ත තේරුම් ගන්න. එතකොට බලන්නකෝ ආනන්ද හාමුදුරුවෝ කියනවා නෑ මගේ ඔය එකක්වත් අරන් පිරිනවන් පෑවේ නෑ. හැබැයි ස්වාමීන් වහන්සේ අපිට හරියට ධර්මයෙන් අනුග්‍රහ කළයි කිව්වා. අන්න ඒ ධර්ම රසය අපි දන්නවයි කිව්වා. ඒකයි අපිට එහෙම දුක කිව්වා. ඇත්තටම ඔබේ නමින් කෙනෙක් මැරෙනකොට ඇත්තටම ඔහු මැරෙන නිසාද දුක? ඔහු මුල් කරගෙන අපිට ලැබිච්ච යම් වූ ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදය හිමි වෙන නිසාද දුක? කියන්නකෝ බලන්න ටික. ඔය දෙකෙන් මොකද්ද වෙන්නේ? එතන තියෙන්නේ ඔහුගේ මරණයේ සම්බන්ධ දුකක්ද එහෙම නැත්නම් ඔහු මුල් කරගෙන අපේ බැඳීමක් තියෙනවා අපේක්ෂාවක් තියෙනවා ඒ අපේක්ෂාව සිඳිච්ච එකේ දුකද තියෙන්නේ අපේක්ෂාව සිඳිච්ච එකේ දුකක් කියන්නේ යා මැරිච්ච එක අපිට දුකක් නෙවෙයි ඒ මරණය එක්ක අපේ යම් අපේක්ෂා බංගත්වයක් තියෙනවනේ ඒකයි දුක. දැන් අපි හිතමු ලෙඩ වෙලා පින්වත්නි එකතෙන් වෙලා අවුරුදු 10 15 20 ඉන්නෝ. එහෙම ඉන්නකොට අපේ අපේක්ෂාව මොකද වෙන්නේ? අපේක්ෂා නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා ඔන්න අපි කියනවා ලෙඩ වෙලා ඉඳලා මැරුණා නම් කමන්නේ හුඟක්. ඇයි ඒ වෙනකොට අපේක්ෂා ටික අපේක්ෂා නැහැ. මැරුණා නම් මැරුණානේ කොහොම හරි. දැන් තේරෙනව නේද? ඒක අස්සේ තියෙන පින්වත්නි අපි හොයපු දේවල් නැති එකක්ද නැද්ද? අපි හොයපු දේවල් නැතිවීම. යුතුයකම් වගේ කතා කරලා තියෙන අනිත් පැත්තෙන් ආයෙත් රාගයක්මද නැද්ද? රාගයමයි. යුතුයකම් විදිහට ආයෙ කතා කරගෙන තියෙන ඇල්මක්මද නැද්ද? ඇල්මක්මයි. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාළ ආනන්ද හේතුන්ගෙන් හටගත්තු දේවල් හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා මං කලින්ම කිව්වා නෙමෙයිද? මං කිව්වනේ. සරියුත් මහරහතන් වහන්සේ වුණත් මුගලන් මහරහතන් වහන්සේ වුණත් තථාගත බුදුරජාණන් වහන්සේ වුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් හේතු ප්‍රත්‍ය නැති වුණාම නැති වෙනවා. ඒක ලෝකෙ මේකට අදාළ නැහැ කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ පිනවනේ හැම දෙයක්ම එහෙමයි. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා තමන් පිහිට කරගන්න. ලෝකෙ පිහිට කරගෙන ඉන්න එපා. ලෝකෙ දේවල් පිහිට කරගෙන ඉන්නකොට ඒවා වෙනස් වෙනවා. ඒවා පෙරලෙනවා. ඒවා හේතුන්ගෙන් හටගත්තු දේවල්. ඒ වෙනස් වෙනකොට කැඩෙනකොට අපි වියරු වැටිලා උමතු වෙන එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය පිහිට කරගෙන තමන්ගේ පිහිට හදාගන්න. බලාපොරොත්තු තියාගන්න එපා කියන ලෝකෙ ගැන. තමන්ගේ පිහිට හදාගන්න. එහෙනම් මේ ස්වාමියාගේ පියතුමාගේ මරණය ගැන වුණත් පින්නත්නි හඬන එක දුක් වෙන එක තේරුමක් නැහැ. තමන්ගේ පිහිට හදාගන්න ඕන. සසරේ තවත් මේ වගේ පිය කෙනෙක්ගෙන් අභාවයෙන් අඬන්න නැතුව ඉන්න නම්. මොකද මේ සංසාරේ මිය ගිය පළවෙනි පියත් නෙවෙයි. මේක මෙතන කෙලවර නොවුනොත් ඇඬුවේ ටිකයි අඬන්න තව ඉදිරියට ටිකක් තියාගන්න වෙනවා. ටිකක් නෙවෙයි මහ හුඟක්. ඒක තමයි බුදුහාරගේ තමන්ගේ පිහිට හදාගන්න දැන් නැත්තම් මේ එක පිය කෙනෙක්ගේ බණ කියන්නේ නැත්තම් සංසාරේ තව මේ වගේම පියවරු කොච්චර මැරෙයිද කියලා දීර්ඝ සංසාරේ අපි කොහොමද කියන්නේ? අන්න ඒ නිසායි කිව්වේ කුසලස්ස උපසම්පදා කියලා. කුසලයේ රැස් කරන්න. කුසලයෙන් තමයි මේ භව ඉක්මවන්න පුළුවන්. කුසලයේ රැස් කරන්න. පිනම නෙමෙයි. ඊළඟට කොහොමද මේ තමන්ගේ පිහිට හදාගන්නේ? ධර්මයේ පිහිට හදාගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වඩන්න කියලා සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ වඩන්න කියලා. ඒ නිසා හොඳට තේරුම් ගන්න පින්වත්නි මේ දුර්ලභ අවස්ථාවේ අපි ලෝකේ හැමදේම ගැන තමන්ගේ පිහිට හදාගන්න, තමන්ගේ රැකවරණේ හදාගන්න මේ වෙලාවේ. හැබැයි තමන්ගේ පිහිට හදාගන්න කිව්ව ගමන්
මේ කාම ලෝකේ මත් වෙච්ච පිස්සු ඇටිච්ච මිනිස්සු හිතන්නේ පින්නත් තමන්ට කියලා දෙයක් ඉතුරු කරගන්න ඕනේ. තමන්ට කියලා පෙන්ෂන් එකක් හරි තියෙනවා නම් හොඳයි. අන්න ඒ වගේ ලාමක තුච්ච අදහසක තමයි ලෝකයේ අදටත් ඉන්නේ. බුද්ධ ශාසනයකත්. නේ. හැබැයි තමන්ට යමක් ඉතුරු කරගත්තු අය ඇති. හැබැයි කරගත්තු කුසල් නැති මිනිස්සු. අනාථද නැද්ද? අනාථයිනේ පින්වත්නි. අපිට පුළුවන් කාලේ අපේ කයෙන් හුඟක් දේවල් කරන්න පුළුවන්. අපිට පුළුවන් කාලේ අපි කටින් ඕන දෙයි එපා දෙයි ඕන දෙයක් කියන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් කාලේ පින්නතුනේ බැරි දෙයි පුළුවන් දෙයි හැම එකක්ම හිතන්න පුළුවන්. ඒ හිතලා ඒ කියපු දේවල් තියෙනවා. කරපු දේවල් තියෙනවා. හැමදේම පුළුවන් නේ. හැබැයි අපිට බැරි කාලයක් එනවා. බැරි කාලයක් ඇවිල්ලා පින්නතුනේ ඇඳකට වැටුනම එදාට අපිට කරන්න බෑ මොකුත්. ඕන දේවත් බැරි දේ තියා. ඕන නැති දේ තියා උවමනා දේවත් කරගන්න බෑනේ. වැසි කැසි කෙලි යන්න නැගිට ගන්න බෑ. මොන බඩගින්න තිබ්බත් බත් ටික කා ගන්න බෑ. බත් ටික උයා ගන්න බෑ. ඕන දේවත් කරගන්න බෑ. වතුර ටිකක් ඕන කියලා ඕන දේවත් කියා ගන්න බෑ. එන්නේ නැද්ද මෙහෙම අවදියක්? මෙහෙම අවදියක් එනවා පින්නත්. අපිට වතුර ටික බොන්න ඕන. හැබැයි වතුර ටිකක් දෙන්න කියලා ඕන එක කියා ගන්න බෑ. එදාට ආසයි පිරිකරක් පූජා කරන්න. බුද්ධ චීවරයක් දකින්න. ඒ ඕන දේ කියා ගන්න බෑ. හිතේ කොහොම එතකොට ඇවිලෙන වැද්ද ඇතුලේ? එදාට තියෙන්නේ පින්නතුන එක දෙයයි. කරන්න බෑ කියන්න බෑ. අතීතේ කරගත්තු දේවල් කියාගත්තු දේවල් පින්නතුනේ විමසලා මෙනෙහි කර කර ඉන්න එක විතරයි එදාට ඉතුරු වෙන්නේ. හැබැයි එදාට මේ මෙනෙහි කරන්න තියෙන්නේ කලු කර්ම නම්. නේ? එදාට මේ මෙනෙහි කරන්න තියෙන්නේ කලු කර්ම නම්. දුකට පවතින කර්ම නම් පින්වත්නි. ඒ සත්වයා කොහොම ජීවත් වෙන්නද ඉතිරි කාලේ? ඒ නිසා ප්‍රමාදීව කටයුතු කරන්න. තමන්ගේ රැකවරණේ හදාගන්න. බුදුවරු දේශනා කරලා තියෙනවා ඒකට මග. බුදුහාඳුර වදාළනේ යංකෝ භික්කවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසෙන අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝතං මයා. මහණෙනි මේ ලෝකේ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන යම් ශාස්ත්‍රවරයෙක් ඉන්නවා නම් ඒ ශාස්ත්‍රූන් වහන්සේ විසින් ඒ ශ්‍රාවකයෝ වෙනුවෙන් යමක් කළ යුතුයි නම් ආනන්ද නුඹලා වෙනුවෙන් මං ඒක කළා. එහෙනම් බුදුහාමුදුරන්ගේ කොටස කරලා ඉවරයි. දැන් මේ සියලු ගැටලු තියෙන්නේ අපේ ප්‍රමාදේ නිසාද නැද්ද? අපේ ප්‍රමාදේ නිසා. ඒ නිසා බුද්ධ ශාසනයක අප්‍රමාදී වෙන්න සියල්ලෝ අදිෂ්ඨාන කරගන්න. තමන්ගේ පිහිට තමන් හදාගන්න. ඒකට කළ යුතු ධර්මානුග්‍රහය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැදූ මව්ට වඩා කරුණාවෙන් හැදූ පියාට වඩා කරුණාවෙන් අපි වෙනුවෙන් කරලා තියෙනවා. දැන් එහි ඵල ලබන්න වහා වීරිය කරන්න. මොකද මෙතුමා වෙනුවෙන් බණ කිව්ව ඔබ ගෙවන අන්තිම දිනය මේක වෙන්න පුළුවන්. මේ ඔබේ මරණය සිද්ධ වෙන පැය ආරම්භ වුණා වෙන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න. එතුමා වෙනුවෙන් ඔබ පින් කළාට ඔබේ මරණයෙන් පස්සේ ඔබට පින් දෙන්න මෙහෙම පින් කරන්න කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන් නේ. ඒ නිසාම තමන්ගේ කොටස කරගන්න. තමන් ගලව ගන්න. ඒකට බුදුවරු කළ යුත්තේ කළා. සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ ස්වර්ණමාලී ප්‍රනාන්දු පින්වත් මෑණියන් සහ දරුවන් වන නියුමාල් දේවක සහ කෘෂාන්ත යන අයත්, ඒ වගේම ශාමලී දේනියත්, බෑණනුවන් වන වෛද්‍ය මොහාන් සහ ලේලිවරුන් වන ගීතා
වෛද්‍ය දිල්මිනි සහ වෛද්‍ය නීලියා ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් අරමුණු අතරට එක්වුණේ 2021 වර්ෂයේහි පෙබරවාරි මාස 4 වන දින නිදන ප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු මහත්මාණන් සිහිපත් කරලා එතුමන්ට පින්පෙත් අනුමෝදන් කරලීමයි. ස්වර්ණමාලී ප්‍රනාන්දු මෑණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දෙනාට මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැමට නිරෝගී සුව පතනවා. රටවැසි ලෝවැසි කොරෝනා රෝගයෙන් අසනීප වූ සහ මියගිය සියලු දෙනාට පින් දෙනවා. සිහල වීර සෙබළුන් සියලු දෙනාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. වගේම දේශකයාණන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ලැබේවායි ආශිර්වාද කරනවා. පින්වත්නි රැස් කරගත් උදාාරතර කුසල් නමින් මියගිය නෙවිල් ආතර් ප්‍රනාන්දු මහත්මාණන් ප්‍රධාන සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමට එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධ ආදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා.